හරි ඈ. අපි ඉස්සල්ලාම ගෙදර වැඩ ගණන් තුන බලමු. ගණන් තුනයි මම දීලා තියෙන්නේ ගෙදර වැඩ වලට. හරි. 3යි 4යි 5යි. අපි ඊට කලින් අර අභ්‍යාසයේ ගණන් ටික ඔක්කොම හැදුවා. හරි බලමු. අඹ ගෙඩි දෙකක මිල රුපියල් 50කට වඩා අඩු හෝ සමාන වේ. අඹ ගෙඩි එකක මිල රුපියල් x නම් අසමානතාවය අපට දීලා 2x අඩු හෝ සම 50. 2x අඩු හෝ සම 50. හරි. අපට අසමානතාවය දීලා තියෙන්නේ මෙම අසමානතාව විසඳා අඹ ගෙඩියක උපරිම මිල කොපමණදයි සොයන්න. අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. ලකුණ මාරු වීමක් වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා ගිය සතියේ. x අඩු හෝ සම 25යි. අඹ ගෙඩියක උපරිම මිල වෙන්න පුළුවන් රුපියල් 25ක් පමණයි. හැබැයි 25ට අඩු වෙන්න පුළුවන් 25ට වැඩි වෙන්න නම් බෑ. උපරිම මිල රුපියල් 25යි. ඊළඟ එක. විදුලි සෝපානයකට ගෙන යා හැකි උපරිම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 560කි. අපට අසමානතාවයක් දීලා තියෙනවා 8x අඩු හෝ සම 560යි. 8x අඩු හෝ සම 560යි. අපෙන් අහන්නේ මිනිසෙකුගේ උපරිම ස්කන්ධය. මිනිසෙකුගේ ස්කන්ධය තමයි x කියන්නේ. හොඳද? දෙපැත්තම 8ෙන් බෙදනවා. කිලෝග්‍රෑම් 70යි. උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 70යි. 70ට අඩු වෙන්න පුළුවන් 70ට වැඩි වෙන්න නම් බෑ. 70ට වැඩි වෙන්න නම් බෑ. හරි. පස්වෙනි ප්‍රශ්නය. 5 බලන්න පහේ මොකද්ද කියන්නේ කියලා. තමා ළඟ ඇති මුදල අශාල් ළඟ ඇති මුදලමින් සිව් ගුණයකට වඩා අඩු බව මහේෂ් පවසයි. හරි. අපිට අසමානතාවයක් දීලා තියෙනවා. 4x වැඩි 68යි. 4x වැඩි 68යි. හරි. මෙම අසමානතාව විසඳන්න. හරි. අපි ඉස්සෙල්ලා මේක විසඳලා යමු. මේක විසඳවනවා කියන දෙපැත්තම 4ෙන් බෙදනවනේ. හැටාට 4ෙන් බෙදනවා. හොඳද? 60ට 4ෙන් බෙදුවොත් අපට ලැබෙනවා 60ට 4 ඒවා 15යි 17යි 17යි. හරිනේ? 17යි එන්නේ. අශේන් ළඟ ඇත්තේ රුපියල් 5 කාසි පමණක් නම් ඔහු ළඟ තිබිය හැකි අවම මුදල. අශාන් ළඟ ඇති මුදල රුපියල් x ලෙස ගත් විට හරි. හරිනේ? ඔන්න අශාන් ළඟ තියෙන්න පුළුවන් රුපියල් 17ට වඩා හරි 17ට වඩා වැඩි මුදලක්. රුපියල් 17ට වඩා වැඩි මුදලක් තමයි අශයන් ගාව තියෙන්න පුළුවන්. ඒක හරිනේ. ඊට පස්සේ කියනවා අශයන් ළඟ ඇත්තේ රුපියල් 5 කාසි විතරක් නම් ඔහු ළඟ තිබිය හැකි අවම මුදල 17ට වැඩි වෙන්නත් එපැයි. 5 කාසි විතරක්ම නම් එයා ළඟ තියෙන්න පුළුවන් අවම මුදල රුපියල් 20යි. 15 වෙන්න බෑ මොකද 17ට වැඩි කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් අවම මුදල රුපියල් 20යි. ඇයි 18 බැරි? ඉතින් 18 හැදෙන්නේ නැහැ 5 කාසි වලින්. 19 හැදෙන්නෙත් නැහැ.
17ට වඩා වැඩි පහේ කාසි වලින් හදා ගන්න පුළුවන් කුඩාම කෙනා තමා 20. රුපියල් 20. ඔන්න අපි ඒ වැඩ ටික ඉවරයි. දැන් අපි යනවා අලුත් පාඩමකට. කාගේ මයික් එකක් ඔන් වෙලා දෙන එක ඕෆ් කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් බලන්න. හරි. ලියන්න ඊළඟ මාතෘකාව. මේක වැදගත්ම පාඩමක් අපි මේ කරන්න යන්නේ අනිවාර්යෙන් සාමාන්‍ය පෙළට එනවමයි. අය 10ෙත් නැහැ 11ෙත් නැහැ. අපි දැන් මේ අද ඉගෙන ගන්න පාඩම 10ෙත් නැහැ 11ෙත් නැහැ. සාමාන්‍ය පෙළට අනිවාර්යෙන් එනවා. හරි. නිසා වැදගත්ම පාඩමක්. ලියන මාතෘකාව වර්ගඵලය. 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 මාතෘකාව තමයි වර්ගඵලය. වර්ගඵලය. අපි එහෙනම් බලමු වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. හොඳද? හැබැයි මේක ඔයාලා වර්ගඵලයේ පාඩම ඉගෙනගෙන තියෙනවා. 6 තියෙනවා. 7 ඉගෙන ගත්තා. 8 ඉගෙන ගත්තා. 9ත් ඉගෙන ගන්නවා. 10ත් ඉගෙන ගන්නවා. තේරුණාද? 11ත් ඉගෙන ගන්නවා. හැබැයි මේ 9 අද දවසේ කතා කරන ඒවා ආයේ ඉගෙන ගන්න 10 11 නෑ. හරිනේ? මොකද 10 11 ඊට වඩා වෙනස් කොටසක් තියෙන්නේ. අපි මේ දැන් ඉගෙන ගන්න ඒවා සාමාන්‍ය පෙළ විභාගයට පවා එනවා. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම බලමු වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. අපි ඒක දන්න නිසා එකපාර පොතේ ලියමු. හරි. ලියන්න. දැන් සමහර ළමයි කියන වර්ගඵලය මොකක්ද කියලා අහුවම එයාලා කියන්නේ දිග ගුණ කිරීම පළල කියලා. දැන් දිග ගුණ කිරීම පළල කියන්නේ වර්ගඵලය නෙමෙයි. ඒ වර්ගඵලය හොයන එක්තරා ක්‍රමයක්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළලෙන්. සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ පැත්තක දිග කිව්වත් එකයි දිග ගුණ කිරීම පළල කිව්වත් එකයි. හරි. නමුත් වර්ගඵලය කියන්නේ ඕක නෙමෙයි. ලියන්න මොකක්ද කියලා. හරි. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය වර්ගඵලය ලෙස හඳුන්වයි. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය වර්ගඵලය ලෙස හඳුන්වයි. තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය වර්ගඵලය ලෙස හඳුන්වයි. හරි. මම ඔයාලට මෙතනින් උගන්වන්න නැති කොටස් දෙකක් තියෙනවා. මම උගන්වන්නේ නෑ ළමයි ඍජු කෝණාශ්‍රය සහ සමචතුරාශ්‍රය මම මෙතෙන් ඇදලා ගන්න නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒක ඔයාලා දන්නවනේ. ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය කියන්නේ ඉතින් ඔයාලා 9 ළමයිට ඒක ඇති දෙයක් නෑ. හරි. මම මේ පාඩම පටන් ගන්න ත්‍රිකෝණ ඉඳලා. හරි නේද? සමචතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රයට මම 9 වසර කරන්නේ නැහැ. හරිනේ? ඒක කරත් වැඩකුත් නෑ. ළමයි ඔබේ ඉතින් ඊට පස්සේ බලන්න.
ලියන්න අනුමාත්‍රිකාවක් ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. මේ ත්‍රිකෝණයක් ඕනේ නැහැ. හැබැයි ත්‍රිකෝණේ 8 වසරනේ තිබ්බේ. ඒ නිසා ත්‍රිකෝණේ පොඩ්ඩක් විතර හදන්න ගණන් තියෙනවා. ඒ නිසා අපි ත්‍රිකෝණයත් එක්කම යමු. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ඇත්තට අපිට අද මේ පාඩමේ තියෙන මෙන්න මේවා ළමයි. ත්‍රිකෝණයක් අපි කරනවා. සමාන්තරාශ්‍ර තියෙනවා. ට්‍රපීසියම තියෙනවා. වෘත්තය තියෙනවා. ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ට්‍රපීසියම, වෘත්තය. ඔන්න ඔය තල රූප වල වර්ගඵලය අපි අද සාකච්ඡා කරනවා. අද දවසේ කියන්නේ මේ පාඩමේ. හරි? හරි. සූත්‍ර ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය සූත්‍ර දෙක වලට මතකනේ. අපි ත්‍රිකෝණ ඉඳලා පටන් ගන්න. ලියන්න ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම අපි ත්‍රිකෝණයක මේ පාදයට කියන්නේ ආධාරකය. ආධාරක පාදය. ආධාරකය. හොඳද? අපි මෙන්න මෙයාට කියන්නේ ආධාරකයක් සමග ඍජු කෝණයක් හදන කෙනා. ඒක ත්‍රිකෝණේ පාදයක් නෙමෙයි. පාදයක් වෙන අවස්ථාවක් තියෙනවා. මෙතන පාදයක් නෙමෙයි ඒක. මේකට අපි කියනවා ලම්බ උස. ලම්බ උස. හරි. එහෙනම් ඔයාලට මතක ඇති 8 වසරේ තමයි මේක කියලා දෙන්නේ. වර්ගඵලය සමානයි භාගය ආධාරකය ලම්බ උස. මේක මතක තියාගන්න තොන විවිධ ක්‍රම තියෙනවා. දැන් මම මේ ක්‍රම දෙක කියන්න යන්නේ නැහැ. ඕනේ නැහැ. භාගය ආධාරකය ලම්බ උස. ඕක මතක තිබ්බනම් හරි. භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. නැත්නම් ළමයි මතක තියාගන්න අල බෙදීම 2යි. සමහර මෙහෙම මතක තියාගන්නවා. අල බෙදීම 2යි. ඕක ලියන්න එපා. ඔය මතක තියාගන්න ක්‍රමය. ආධාරකයේ ලම්බ උස බෙදීම 2යි. ආධාරකයයි ලම්බ උසයි ගුණ කරා දෙකෙන් බෙදුවා. දෙකෙන් එක දැම්මත් 1යි දෙකෙන් බෙදුවත් 1යි. හරි. දැන් මේක ගණන් ටික හදලා තමයි 9ට යන්නේ. හරි. එහෙනම් ඉක්මනට ඔය ගඳ ගන්නකෝ. හරි. තියන්නේ නම් පහත එක් එක් ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. පහත එක් එක් ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. 9 වසර ආරම්භ කරේ නෑ අපිට ඈ. පහත එක් එක් ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. පහත එක් එක් ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි. ඉස්සෙල්ලා මම පොඩි ගණන් ටිකක් දෙනවා. ළමයිගේ මතකය කොහොමද කියලා බලන්න. හරි. ඊට පස්සේ මේ ගණන් ටික කියලා දෙනවා.
ඔන්න ගණන් 5 ඈ. හරි සර්.
ඉවරයි සර්. දැන් නම් ඉවරයි වගේ නේ. බලමුද අපි ගණන් ටික. බෝසිලු මයික් එක ඔෆ් කරගන්න. හරි. අපි එන ගණන් ටික හදලා බලමු. පළවෙනි ගාන. භාගය ආධාරකය 12යි ලම්බ උස 8යි. මේ බලන්න. මේ දෙකට 12 කැපිලා 6 එනවා. 6 වරක් 8 48යි. වර්ග සෙන්ටිමීටර් 48යි. පළවෙනි ගාන. දෙවෙනි ගානේ භාගය ආධාරකය 10යි ලම්බ උස 8යි. 2යි 10යි කැපිලා 5 එනවා. 5 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 40යි. ඒකකේ අනිවාර්යෙන් දාන්න. හරි. තුන්වෙනි ගානේ භාගය ආධාරකයට මේ 3 ගන්නෙ නෑ. ආධාරකයට එන්නේ මේ 7 විතරයි. ලම්බ උස 6යි. එතන අපිට කැපෙනවා 2ත් එක්ක 6 කැපිලා 3 එනවා. 7 වරක් 3 වර්ග සෙන්ටිමීටර් 21යි. මේක භාගය ආධාරකය 11යි ලම්බ උස 10යි. දෙකත් එක්ක කැපිලා මෙතෙන්ට 5 එනවා. 5 වරක් 11 55යි. මෙතෙන්ට භාගය 8 8 උත්තරය වර්ග සෙන්ටිමීටර් 32යි. වර්ග සෙන්ටිමීටර් 32යි. හරි නේද? එහෙනම් ඔන්න අපි ගණන් පහ හැදුවා. ඊට පස්සේ ලියන්න
හරි මේක අඩුපාඩු ඉක්මනට හදාගන්න. හරි. ලියන්න. x මගින් දැක්වෙන දිග සොයන්න. 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 හරි. x මගින් දැක්වෙන දිග සොයන්න. පළවෙනි ගාන ඈ. හොඳට අහගන්න x මගින් දැක්වෙන දිග සොයන්න. x මගින් දැක්වෙන දිග සොයන්න. හරි. ඔන්න ඔය ගානේ අපිට වර්ගඵලය දීලා තියෙනවා. හරි. ඔයාලා x වලින් දැක්වෙන දිගයි හොයන්න ඕනේ. හරි. මම මේක හදන්න ආරම්භය ඔයාලට අරගන්නවා දැන්. මේ බලන්න. මේකේ වර්ගඵලය හෙව්වොත් උත්තරේ 30නේ. උත්තරේ 30යිනේ. එන x වෙන ගාන අපි හොයන්න ඕනේ. හරි. අපි හොයන්නේ මෙහෙම. ඔන්න බලන්න ඈ. අපි හොයමු මෙහෙම. පොඩ්ඩක් ඉන්න. හරි. භාගය ආධාරකය ලම්බ උස දන්නේ නැහැ. භාගය ආධාරකය ලම්බ උස ඕක සමාන කරනවා 30ට. ඕක සමාන කරනවා 30ට. සමහර ගණන් තියෙනවා මෙහෙම ආවෝ. මේ දෙන්න කැපෙන්න හිතන්න මෙතන 11 ආවා කියලා. දැන් අපිට මේ දෙන්න කැපෙන්නේ නැහැනේ. එතකොට අපි මොකද්ද කරන්න කියලා දන්නවද? එතකොට අපි කරන්නේ මේ වැඩේ වැඩක්. දැන් මේ දෙන්න කැපෙන්නේ නැහැනේ. කැපෙන්නේ නැත්නම් අපි ඉගෙනගෙන තියෙන මේ බෙදීමේ දෙකක් අයින් කරගන්න අපි කරන්නේ දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. හොඳද? මෙයාලා කැපුණේ නැත්නම් මේ දෙක අයින් කරගන්න තමයි දෙපැත්තම දෙකෙන්. එතකොට බලන්න මෙයාට මෙයා කැපිලා දෙපැත්තෙම දෙක අයින් වෙනවනේ. ඊට පස්සේ 11x නේ ඉතුරු වෙන්නේ. දෙපැත්තම 11න් බෙද හැකියි. දැන් මේ ගාන නම් එහෙම නෙමෙයි. මේ ගාන එහෙම නෙමෙයි. මේ ගානේ 12 ඉන්න නිසා මේ දෙන්න මෙතනම කැපෙනවා. ඔය 6යි. ඒතර අපිට ලැබෙනවා 6x කියන්නේ 30යි. 6x කියන්නේ 30යි. දෙපැත්තම 6න් බෙදුවොත් x සමානයි සෙන්ටිමීටර් 5යි කියලා ලැබෙනවා. හරි. ඔන්න පිළිතුර. හදාගන්න. හදන්නකො. හදාගන්න ඉක්මනට.
හරි. ඊළඟට මේක බලමු ඈ. මේක මෙහෙමයි කියන්නේ. ඔන්න. මේකේ වර්ගඵලය දීලා නැහැ. තේරුණාද? වර්ගඵලය දීලා නැහැ. එතකොට අපි කරන්නේ මෙහෙමයි. එතකොට අපි කරන්නේ ආධාරකයකුයි ලම්බෝසුකුයි ගන්නවා. එතකොට මෙන්න බලන්න. භාගය මම ආධාරකයට 10 ගත්තොත් එයාගේ ලම්බ උස තමයි මම හොයාගන්න ඕනේ. කවුද 10ට ගැලපෙන ලම්බ උස 6? 10ට ගැලපෙන ලම්බ උස 6 ඕකම සමානයි භාගය ආධාරකය 15යි ලම්බ උස x. හරිද? අය පාරක් කියලා දෙන්නම්. 10යි 6යි කියන්නේ එක කණ්ඩායමක්. 15යි x කියන්නේ තව කණ්ඩායමක්. මොන කණ්ඩායම ගත්තත් වර්ගඵල සමානයි. මේ ඒ කියන්නේ මේ දෙපැත්තෙම හොයපු වර්ගඵල දෙක සමානයි. මේක හරි ලේසි ළමයි. අපිට පුළුවන් මේ ගානේ මෙන්න මේ භාගයට මේ පැත්තේ භාගය කපලා දාන්න පුළුවන්. හරි? ඒ කියන්නේ දෙපැත්තම භාගයෙන් බෙදුවා වගේ තමයි. මේ භාගෙට මේ භාගෙ කපලා දාන්න පුළුවන්. හරි? ඊතර අපිට ලැබෙනවා 10 වරක් 6 60යි 15යි x. දෙපැත්තම 15න් බෙදනවා x සමානයි සෙන්ටිමීටර් 4යි. හරිම ලේසි. භාගෙට භාගෙ කැපුවේ හැකි. නැත්තම් දෙපැත්තම දෙකෙන් ගුණ කර හැකි. සුළු කිරීමේ ක්‍රම විවිධයි. මේක අපි මෙහෙම කරොත් අපිට ලේසි. දෙපැත්තෙම භාගය අයින් කරා 10 වරක් 6 60යි 15යි x. දෙපැත්තම 15න් බෙදුවා. හරි. මම ඔය ඔයාලට දැන් මතක් කරේ ත්‍රිකෝණයකින් එන්න පුළුවන් ක්‍රම ටික. මේක වැඩිපුර යන්නේ නැහැ. දැන් අපිට මේක ඇති. අපි දැන් යනවා 9 වසර ඊළඟ කොටසට. හරි. එහෙනම් මේකෙත් වැඩි ඉවරනේ. බය වෙන්න එපා. ඊගාවට පටන් ගන්න සමාන්තර ආශ්‍රයයට. සමාන්තර ආශ්‍රයත් ඔය වැඩ ඔක්කොම තියෙනවා. හරි. එහෙනම් ලියන්න මාතෘකාව සමාන්තර ආශ්‍රයක වර්ගඵලයේ සෙවීම. 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 හරි. සමාන්තර ආශ්‍රයක වර්ගඵලයේ සෙවීම කියලා ලිව්වනම් හොඳට බලාගන්න. ඔන්න මම සමාන්තර ආශ්‍රයයක් අඳිනවා. හරි. මේ තියෙන සමාන්තර ආශ්‍රයයක් ඈ. අපි මේකේ වර්ගඵලය හොයන්නයි දැන් අද ඉගෙන ගන්න යන්නේ. මේ බලන්න. මේ තියෙන සමාන්තර ආශ්‍රයයක්. මෙන්න මේක සමාන්තර ආශ්‍රයයක්. හරි. මේක සමාන්තර ආශ්‍රයයක් මේ රූපය වගේ මේ. මොන සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. මම කරන්නේ මෙන්න මෙතනින් මේක මෙහෙම කපලා හරි. මෙන්න මේ කෑල්ල අරගෙන මේ කෑල්ල මෙහෙම අරගෙන එනවනේ මේක මේ පැත්තට ගිහලා මෙන්න මේ පැත්තෙන් සම්බන්ධ කරනවා. දැන් ඔයාලට පේන්නේත් ඔය සමාන්තරාශ්‍රයම කවුරු වගේද මේ සමාන්තරාශ්‍රයමයි. නමුත් බලන්නකෝ දැන් පේන්නේ මොන හැඩයක්ද? අපට දැන් පේන්නේ මේක ඍජු කෝණාශ්‍රයක්. හැබැයි මේ කෑල්ල මෙතන තියෙනකොට අපිට පෙවුනේ
සමාන්තරාශ්‍රයක්. පේනවනේ? දැන් සමාන්තරාශ්‍රයක් මේ කැල අරන් ගිහලා මේ පැත්තෙන් තියපු ගමන් ඍජු කෝණාශ්‍රයක්. හැබැයි අපි සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න දන්නේ නැති වුණාට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දන්නවා මේ. ඕකම මෙතනින් තියෙනවා. ඔන්න. දැන් මේක අයින් කරොත් අපිට පේන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. හරිනේ? හරි. ඔයාලට ඇහෙනවනේ මම කියන දිග ගුණ කිරීම පළල. පොඩ්ඩක් සිද්ධු නැතුව ගියා වගේ දෙයක් එකයි. හරි. ඊතර මේ තියෙන දිග. මේ තියෙන දිග. හරි. මේ තියෙන්නේ පළල. එහෙනම් මෙයාගේ වර්ගඵලය හොයන්න නම් මෙයාගේ දිග සහ මෙයාගේ පළල ගුණ කරත් හරිනේ. ඒ කියන්නේ දැන් අපි නැවත මේකේ සමාන්තරාශ්‍රය හදාගත්තොත් මෙයාගේ වර්ගඵලය කියන්නේ එච්චරම තමයි. මේ ටික දිග. මේ ටික දිග අපි මේ ටික ගන්න පළල විදිහට. ඒ නිසා මෙයාට අපි කියනවා ආධාරකය ත්‍රිකෝණයක වගේ. මෙයාට අපි කියනවා ලම්බ උස. ලම්බ උස ත්‍රිකෝණයක වගේ. එහෙනම් මෙයාගේ වර්ගඵලය කියන්නේ ආධාරකය. ඒ කියන්නේ දිග වගේ. ආධාරකය කියන්නේ දිග, ලම්බ උස කියන්නේ පළල. ලම්බ උස කියන්නේ පළල. මෙන්න මේකෙන් තමයි සමාන්තරාශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ. මේ අපි හිව්වේ ඍජු කෝණාශ්‍රයක්. හැබැයි ඍජු කෝණාශ්‍රයක දිග පළල වුණාට සමාන්තරාශ්‍රයක දිගට කියන්නේ ආධාරකය. සමාන්තරාශ්‍රයක පළලට කියන්නේ ලම්බ උස කියලා. ඔයාලගේ පොතේ ඇති සමාන්තර පාද දෙක අතර කෙටිම දුර. ඒ කියන්නේ ලම්බ උස තමයි. හරි. ඇදගන්න කොටු කරගන්න. හරි. ලියන්න. පහත එක් එක් සමාන්තරාශ්‍රයේ වර්ගඵල සොයන්න. පහත එක් එක් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සොයන්න. පහත එක් එක් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සොයන්න. හරි. අපි ඉස්සෙල්ලා එකක් හදලා බලමු. මෙන්න ගන්න. හරි. අපි මේක හොයන්නේ වර්ගඵලය සමානයි. අර සූත්‍ර ලියලියා ඉන්න ඕනේ නැහැ. ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකය ගුණ කිරීම ලම්බ උස. 12 වරක් 8. 12 වරක් 8 96යි.
මම මේක නිකන් කියලා දෙන්නයි හැදුවේ. ඔයාලට ඊළඟට තනියම ගණන් ටික හදන්න දෙනවා. 12 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 96. 12 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 96. හරි. අපිට දැන් මේකේ අභ්‍යාස මාලාවකුත් තියෙනවා මේ සමාන්තර වශයෙන්. අපි ඒක කරන්න ඉස්සෙල්ලා මූලික ටික ඉගෙනගෙන ඉමු. හරි. එහෙනම් මේක ඉවරනේ. මම මේක සමාන්තරාශ්‍රය විතරක් මකනවා ඈ. සමාන්තරාශ්‍රය විතරක් මම මේකේ මකනවා. මකලා අපි ගණන් 4ක් මේකෙන් හදමු. හොඳද? හදලා ඉවරයි සර්. හරි පුතේ අපි බලමු අපි ඈ. පූර්ණිද හදලා ඉවරයි කිව්වේ.
හරි. බලමු. පළවෙනි එක. 10 වරක් 6 वर्ग सेंटीमीटर 60යි 15 වරක් 7 वर्ग सेंटीमीटर 105යි 11 වරක් 9 वर्ग सेंटीमीटर 99යි නේද මගේ දේශික නම් ටිකක් වේගෙන් හදන්න ඈ 7.2 ගුණ කිරීම 6.1 72 ගුණ කිරීම 61 1 වරක් 2 2යි 1 වරක් 7 7යි 6 වරක් 2 12න් 2 දැම්ම එකක් ඉතිරි 6 වරක් 7 42යි 6 වරක් 2 12න් 2 දැම්ම එකක් ඉතිරි 6 වරක් 7 42යි 1යි 43යි 2යි 9යි 3යි 4යි දශම ස්ථාන 2යි वर्ग सेंटीमीटर 43.9යි 2යි वर्ग सेंटीमीटर 43.9යි 2යි හරි ඊළඟ පියවරට අපි ගමන් කරනවා ලියන්න ඊළඟ මාක් ගාන මේක නම් මම හිතන්නේ මේක අමාරු ගණක් නෑ මේ දශම මේ වගේ දශම ළමයි ගුණ කරේ 8 අවසරයි හරි ඒක 9 වසරට අවිල්ල ඉගෙන ගන්න තියාගන්න එපා ඈ ලියන්න x මගින් දැක්වෙන අගය සොයන්න. 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 මෙන්න ගන්න. මම හිතනවා ඔයාලා ත්‍රිකෝණයක හොයපු විදිහටම මේකේ හොයලා වැඩි ඉවර කරයි කියලා. බලන්න. ත්‍රිකෝණයක හොයපු විදිහටම මේකේ හොයලා උත්තරේ ගන්න බලන්න නේද? දැනුත් සම්බන්ධ වෙන ළමයි ඉන්නවා මම හිතන්නේ අර නින්ද ගිහුලා ආයෙත් නේ. හරි. එක මොකක් වෙන පන්තියක් තිබිලත් දන්නේ එක්ක නින්ද ගිහිල්ලත් දන්නේ කමක් නැහැ. වීඩියෝ එක දානවා මම නේ. ගිය සතිය එකක් දැම්මා. හරි. බලන්න ත්‍රිකෝණයක හොයපු ක්‍රමයට මේක හදමු. හරි සර්. හරිනේ. හරි. ලේසි එච්චර අමාරු දේවල් නෙමෙයි ඈ. මට හිතෙනවා ඔක්කොම හදන්න ඇති කියලා මොකද? අමාරුවක් ඇත්තෙම නැහැ බෙදා ගන්න හැකියාව තියෙනවා නම්. හරි. අපි කට්ටියම හරි එකතු වෙලා දැන් හදමුකෝ. නේ? ආධාරකය ගුණ කිරීම ලම්බ උස සමානයි 65යි. දැන් ත්‍රිකෝණයටත් වඩා ලේසි. ත්‍රිකෝණ භාගයක් ආවනේ. මේකට භාග නැහැ. හරි. ඊට පස්සේ මේ තියෙන 5x බෙදනවා 5න් 65ක් බෙදනවා 5න් 5x බෙදුවා 5න් 65ක් බෙදුවා 5න් x සමානයි සෙන්ටිමීටර් 13යි. x සමානයි සෙන්ටිමීටර් 13යි. x සමානයි සෙන්ටිමීටර් 13යි. හරිනේ? හරි. ඊළඟ ගන්නට යන්නකො. ඊළඟ ගන්න අතර ත්‍රිකෝණයකත් මේ වගේ ගානක් ආවා ඈ.
දැනගන්න. x වල අගයයි ඕනේ. මේකේ තියෙන්නේ කට්ටල දෙකක්. වර්ගඵල හොයන කට්ටල දෙකක්. මොන කට්ටලෙන් හෙව්වොත් එකම උත්තරේ තමයි එන්නේ. හරි. බලන්න x වල අගය හොයමු. හරි සර්. හරි. හදලා ඉවර ඇති. මේ බලන්න. 15 නම් එයාගේ ලම්බ උස x. 6 නම් එයාගේ ලම්බ උස 10යි. ඒවා හරියට හඳුනා ගන්න කට්ටල දෙක වෙන වෙන්නේ. දෙපැත්තම 15යි x සමානයි 60යි කියලා ලැබෙනවා. දෙපැත්තම 15ෙන් බෙදනවා. x සමානයි සෙන්ටිමීටර් 4යි. මං හිතන්නේ ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. මේ දෙන්නම නිකන් ත්‍රිකෝණේ වගේම තමා. මේ දෙන්නට භාගය කියන එක විතරයි අඩු. හරි. එහෙනම් දැන් ඔන්න ඔය ටික හරිනේ. දැන් අපි යනවා අභ්‍යාස මාලාවකට. දැන් ඔන්න සමාන්තරාශ්‍රයේ ගොඩක් දේවල් වල දන්නවා. හරි. එහෙනම් මෙන්න මේ අභ්‍යාසයේ ගණන් ටික අපි ඉක්මනට හදමු. ඔයාලා ගාව සමහරට අච්චු පොත ඇති. තියෙනවා නම් ඒකෙන් බලාගන්න. අච්චු පොත නැත්තම් මෙන්න මේකෙන් බලාගන්න. මෙන්න මේ අභ්‍යාස මාලාව. හරි. 23යි එක අභ්‍යාස මාලාව. මට ඔක්කොම නම් එකපාර මේක දාන්න අමාරුයි. පිටු දෙකක තියෙන නිසා. ඔන්න. ඔහොම තිබ්බත් ඔයාලට පේන්නේ නැති වෙයි මං හිතන විදිහට. අච්චු පොතෙන් බැලුවොත් හොඳයි. ඔතේ ඔහොම තිබ්බම ඔක්කොම පේනවනේ. හරි. අභ්‍යාස මාලාවේ අංකය තමයි 23යි 1 ඈ. හරි. ඒක පේන්න ඕනේ. රූප ටික ඇඳලා කරත් නම් හොඳයි. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. අඩුම තරමේ රූපේවත් අඳින්න. මොකද ඒතකොට පස්සේ බලද්දි රූපේ තිබ්බොත් හිතාගත්ත එක මොකද්ද මේ කරේ කියලා. රූපයක්වත් නැත්තම් ඉතින් උත්තර විතරක් තිබ්බොත් අපි දන්නේ නැහැ මොකද්ද කරලා තියෙන්නේ කියලා. රූපය ඇඳලා ගාන හදන්න. තිස් තුනයි 34යි පිටුවලයි අභ්‍යාස මාලාව තියෙන්නේ.
හරිනේ. දෙන්නෙක් නම් ඉවරයි වගේ. හරි සර්. හරි. හැමෝම ඉවරද? මම මේක බෝඩ් එකෙන් අයින් කරන්නම් එහෙනම් ඈ. සර් චුට්ටක් කොහොම තියන්නකෝ. අච්චුපත් තියනවනේ ඔයාලා ගාව. මම මේක අයින් කරාට ඔයාලගේ පොතෙන් බලාගත්ත හැකි ඈ. ඒක ගැටලුවක් නෑ. පොත තියෙනවා නම් බලාගත්ත. පොත තියෙනවනේ ඔයාලා ගාව. හරි. අපි එන ගණන් ටික බලමු. ලේසි ගණන් ටිකට මම උත්තර එකපාර කියනවා ඈ. නැත්නම් අපරාධනේ කාලය. හරි. හැමෝම ගන්නකො පළවෙනි ගාන. පළවෙනි ගාන නම් හදන්න යන්නේ නැහැ. 12 වරක් 7 වර්ග සෙන්ටිමීටර 84යි. පළවෙනි ගාන 12 වරක් 7 වර්ග සෙන්ටිමීටර 84යි. රෝමිලක්කන් 2 3 වරක් 10 3 වරක් 10 පහ ගන්න එපා එකට 3 වරක් 10 30යි. වර්ග සෙන්ටිමීටර 30යි. රෝමිලක්කන් 3ට 13 ගානට හදන්න එන්නේ නැහැ. 13 ගාන හදන්න එන්නේ නැහැ. 20 වරක් 8 20 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 106යි. 20 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 160යි. 160යි ඈ. 160යි. හරි. මේ ලේසිම ගණන් තුනට උත්තර තුන මම කිව්වා. දැන් යන්න ප්‍රධාන අංක දෙක. සමාන්තරාශ්‍රයක් තියෙනවා මෙහෙම. සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේ පැත්ත 15යි. මෙහෙම ලම්බ උසක් දීලා තියෙනවා. ඒ ලම්බ උස 6යිලු. 6යිලු. හොඳද? ඊට පස්සේ අපිට කියනවා මෙයාගේ පරිමිතිය 52යිලු. පරිමිතිය 52යි කියන්නේ මේ පැත්ත 15 නම් මේ පැත්තත් 15යි. පරිමිතිය කියන වටේ දිගනේ. අපි 52කින් 30ක් අඩු කරනවා. ඇයි ඒ කියන්නේ ඉතින් දිග පැති දෙක ඉස්සරලා අඩු කරනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ පැති දෙකනේ.
2යි 2යි. මේ දෙපැත්තම 22යි. ඊට පස්සේ මම කරන්නේ 22 දෙකට බෙදනවා. 11යි. එහෙනම් මේ පැත්ත 11යි. ඔන්න 11 ලැබුණු විදිහට. හරි. මේ පැත්ත 11යි. දැන් මේකේ වර්ගඵලය 15 නෙමෙයිනේ ගන්න ඕනේ 11නේ. 11ට ගැලපෙන ලම්බෝසනේ දීලා තියෙන්නේ. 11 වරක් 6 वर्ग सेंटीमीटर 66යි. හරිනේ. ඒ ප්‍රධානාංක දෙකට පිළිතුර ප්‍රධානාංක 3ට අපි දැන් යන්නේ ඊළඟට. ප්‍රධානාංක 3 වර්ගඵලය 35යි. එහෙනම් මේකට එන්න ඕනේ හරිනේ. මකනවා. මේකට එන්න ඕනේ මම ට්‍රපීසියම අඳින්නේ නැහැ. ඔයාලා දැනන් තියෙන්නේ. මේකේ හැම වෙලෙම හොයන්න ඕනේ ආධාරකයයි එයාට ගැලපෙන ලම්බෝසයි. වෙනේම හොයන්න එපා. 5 සහ h ඉන්නේ. එහෙනම් 5 ගුණ කිරීම h සමානයි 35යි. 5 ගුණ කිරීම h සමානයි 35යි. 5යි h කියන්නේ 35යි. දෙපැත්තම 5න් බෙදනවා. h සමානයි සෙන්ටිමීටර් 7යි. h සමානයි සෙන්ටිමීටර් 7යි. ප්‍රධානාංක 4 වල රූපය ඇදලා හරිනේ පොතේ තියෙන PQ පාදයට මම දාගන්නේ x කියලා. හොඳද? PQ ට මම දාගන්නේ x කියලා. එහෙනම් අපි දන්නවා x ගුණ කිරීම 3. නැත්නම් PQ ම දාගන්නවා. PQ ගුණ කිරීම 3 ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස සමානයි 105යි. දෙපැත්තම 3ෙන් බෙදන්න. PQ සමානයි 105 3ෙන් බෙදුවොත් 35යි. 35යි. PQ කියන්නේ 35යි. 5 පහත් අපි හදපු ගානක් කට්ටල 2යි. කට්ටල දෙකෙන් එකම උත්තරේ 12 වරක් නම් 5. 12 වරක් නම් 5. 10 වරක් නම් h. 10 වරක් නම් h. 60 සමානයි 10යි h. 10න් බෙදුවා h සමානයි 6යි. h සමානයි 6යි. h සමානයි 6යි. හරි. ඒකේ රෝම ඉලක්කන්න එකේ වෙන එකක් අහලා තියෙනවානේ. හරි. h වලගේ හරිනේ ඒකේ අහලා තියෙනවා තව KLMN සමාන්තර ආශ්‍රය වර්ගඵලය. ඒකට අපි ගන්න වෙන්නේ 12 වරක් 5 60යි කියලා. රෝම ඉලක්කන්න එකට එන්නේ 12 වරක් 5 60යි. 12 වරක් 5 60යි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 12 වරක් 5 60යි. හරි. 12 වරක් 5 60යි නෝම ඉලක්කන්න එකට උත්තරය. හරි. දැන් අපි යන්නේ ප්‍රධානාංක 6. රූප දෙකක් තියෙනවා මෙහෙම. කොහොමද දෙන රූප දෙකක්? මේක 5යි. මේක 3යි. වර්ගඵලය 30යි. ලොකු කෙනාගේ වර්ගඵලය 30යි. මේකේ වර්ගඵලය 30යි නේ. එහෙනම් අපි මෙයාට x කියලා ගමු. හොඳද? මෙයාට x කියලා ගමු. x ගුණ කිරීම 5 සමානයි 30යි. දෙපැත්තම 5න් බෙදුවා. මෙයාගේ මේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස කියන්නේ 30යි. x සමානයි 6යි. එයාගේ වැඩ ඉවරයි. අපෙන් අහනවා මෙයාගේ වර්ගඵලය. එහෙනම් එයාගේ වර්ගඵලය කියන්නේ ආධාරකය 6මනේ.
දෙකටම ආධාරකයේ 6මයි. 6 ගුණ කිරීම ලම්බ උස 3යි වර්ග සෙන්ටිමීටර් 18යි. වර්ග සෙන්ටිමීටර් 18. හරි. මං හිතන්නේ ඒ අභ්‍යාස මාලාවේ ගැටලුවක් තියෙන්නට බෑ. හරි. ඒකේ වැඩේ ඉවරයි. බලන්න එතන ඔක්කොම හරියන්න ඕන. ඔයාලගේ ටික හරියට කරා නම් ඔය අන්තිම එකත් ලේසි. එහෙම ලොකු අමාරුවක් නැහැ. හරි. නමුත් අපි දැන් චුට්ටක් අමාරු වැඩකට තමයි යන්නේ. හරි. හරි. ලියන්න මාතෘකාව ත්‍රපීසියමක වර්ගඵලය සෙවීම. 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 හරිනේ. ත්‍රපීසියමක වර්ගඵලය සෙවීම. ත්‍රපීසියමක වර්ගඵලය සෙවීම. ත්‍රපීසියම ඔයාලා දන්නවා. ත්‍රපීසියමක තියෙන්නේ සමාන්තර පාද යුගල එකයි. සමාන්තර පාද යුගල එකක් තියෙන චතුරස්‍රයක් තමයි ත්‍රපීසියමක් කියන්නේ. හරි. සමාන්තර පාද යුගල එකක් තියෙන චතුරස්‍රයක් තමයි ත්‍රපීසියම. හොඳද? හරි. දැන් මේකේ ළමයි මේකේ තියෙන මේ සමාන්තර පාද යුගලය අතර ලම්බ දුර අපි මේකටත් කියන්නේ ලම්බ උස කියලා. හොඳද? මේ ලම්බ උස නැත්තම් සමාන්තර පාද අතර කෙටිම දුර කියන්නත් පුළුවන් ඈ. ලම්බ උස මේ තියෙන සමාන්තර පාද දෙක. සමාන්තර පාද දෙක. සමාන්තර පාද දෙක. නැත්නම් සමාන්තර පාද. හරි. එතකොට ඔයාලට මේකෙත් අර පොඩි කතාවක් නම් කියන්න ඕනේ. චුට්ටක් බලන්න මම මේ කියන එක පැහැදිලි වෙයිද කියලා. මම මෙහෙම ත්‍රපීසියමක් ගන්නවා. මම මේ වගේම තව ත්‍රපීසියමක් ගන්නවා. මේ වගේම ත්‍රපීසියමක් කරන් ඒක මේ පැත්තට තියනවා. බලන්න දැන් මොකද්ද ඒ රූපේ? මේ ඉර නැත්තම් මේක සමාන්තරාශ්‍රයක්. ත්‍රපීසියම් දෙකක් ගත්තොත් අපිට ලැබෙනවලු සමාන්තරාශ්‍රයක්. පැහැදිලිද? ත්‍රපීසියම් දෙකක් ගත්තොත් අපට ලැබෙනවලු සමාන්තරාශ්‍රයක්. දැන් සමාන්තරාශ්‍රයක් ගත්තොත් ඔන්න බලන්නකෝ මම මේක x කියලා ගන්නවා. ත්‍රපීසියම් මේක y කියලා ගන්නවා. එහෙනම් මේක y මේක x. ඒ අනිත් පැත්ත අර බලන්න මේ තිබ්බේ. එහෙනම් මෙයාගේ ලම්බ උස නම් කොතෙන්ටත් එකයිනේ. මම ලම්බ උස a කියලා ගන්නම්කෝ. එහෙනම් අපිට මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය ලැබෙනවා. මම මේ කියන එක අපැහැදිලි වුණාට ත්‍රපීසියම ගණන් හදන්න බාධාවක් වෙන්නේ නැහැ. මම නිකන් කියන්නම් මේකේ සූත්‍රය ආපු විදිහ. හරි. මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසනේ. ආධාරකයට y ද ගන්නෙ x ද ගන්නෙ ඒ දෙකේ එකතුවද ගන්න ඕනේ. මේ දෙකේ එකතුව ගන්නෙ. එහෙනම් මෙන්න බලන්න සමාන්තරාශ්‍රය වර්ගඵලය
y එකතු කිරීම x ගුණ කිරීම a. ඇත්තටම මේ y කියන්නේ x කියන්නේ සමාන්තර පාද දෙක එකතු කරා වගේ තමයි. මේ x එකතු කිරීම y කිව්වත් එකයි මේ x එකතු කිරීම y කිව්වත් එකයි. එහෙනම් මේ සමාන්තරාශ්‍ර වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙක එකතු කරා. නැත්නම් මේ දිග ගත්තා. ඒක ලම්බුසෙන් ගුණ කරා. හැබැයි අපිට ඕනේ එක්කෙනෙකුගේ එක්කෙනෙකුගේ නම් අපි කරන්නේ මේක දෙකට බෙදනවා. මේක දෙකට බෙදනවා. සමහරට ඔක පැහැදිලි වෙන්නේ නැතුව ඇති. සමහර අයට පැහැදිලි වෙන්නේ නැති. මේ උඩ තියෙන සමාන්තරාශ්‍ර වර්ගඵලය ඕක දෙකට බෙදපු ගමන් ඒ ට්‍රපීසියම් දෙක සමානයි. ට්‍රපීසියමක වර්ගඵලය ලැබෙනවා. හරි. ඔය කතාව අයින් කරන්න. හරි. ඒක තේරුනේ නැහැ කියලා හිතමු. එහෙනම් මෙන්න ළමයි මෙයාගේ වර්ගඵලය හොයන ක්‍රමය. මෙහෙමයි කරන්නේ. සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව. හරි. පොතේ තියෙන්නේ බෙදීම දෙක නෙමෙයි. ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ භාගය කියලා ඉස්සරහට දාලා භාගය දැම්මත් එකයි දෙකෙන් බෙදුවත් එකයි. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. හරි. දැන් කාට හරි ඇහැව්වොත් ප්‍රශ්නයක් ඇයි දෙකෙන් බෙදුවේ? ඇයි දෙකෙන් බෙදුවේ? උඩින් ලැබෙන්නේ ට්‍රපීසියම් දෙකක නැත්තම් සමාන්තරාශ්‍රයක. ඒක දෙකට බෙදුවොත් තමයි ට්‍රපීසියමක ලැබෙන්නේ. ගොඩක් අය ඔක දන්නේ නැහැ. ගොඩක් ළමයි ගාන හදනවා ඇයි දෙකෙන් බෙදුවේ කියලා දන්නේ නැහැ. හැබැයි ඒක දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. ලියාගෙන කොටු කරගන්න. ලියාගෙන ඉක්මනට කොටු කරගන්න. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. හරි සර්. හරි සර්. හරි මකනවා. ලියන්න. මයික් ඔෆ් කරගන්න. ලියන්න. පහත එක් එක් ට්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. පහත එක් එක් ට්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. ට්‍රපීසියම වැඩ ගොඩාක් තියෙනවා. අපට අද ට්‍රපීසියමෙන් එහාට යන්න වෙන්නේ නැහැ. හරි. ඇඳ ගන්න ඉස්සෙල්ලාම ට්‍රපීසියම ඉක්මනට. සර් මාතෘකාව ආයෙ පාරක් කියන්න. මොකද්ද? ඉවරද? මාතෘකාව ආයෙ පාරක් කියන්නකෝ. මොකද්ද කියන්න ඕනේ?
මාතෘකාව ආයෙ පාරක් කියන්න සර්. පහත එක් එක් ට්‍රපීසියමේ වර්ගඵලය සොයන්න කියලා මම කිව්වේ. ගානක් දුන්නේ. පහත එක් එක් ට්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. මේ ට්‍රපීසියම වර්ගඵලය කියලා ලියලා ඒක නම් අපි සූත්‍රයත් ලියලා ඒව ඉවර කරා ඈ. මෙතන මන් දුන්නු ගාන මාතෘකාව තමයි ඒක කිව්වේ. පහත එක් එක් ට්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. හරි. එහෙනම් අපි මේකේ වර්ගඵලය හොයමු. මොන බලන්න. වර්ගඵලය සමානයි අපි දන්නවා සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. ගුණ කිරීම ලම්බ උස. හරි. 12යි 8යි 20යි 20 බෙදීම දෙක ගුණ කිරීම 7. මෙතන නම් 20 දෙකට බෙදෙනවනේ. එහෙම නැත්නම් 7 දෙකට බෙදෙන ගණන් එනවා. මේ එක්ක මෙතන කෙනා බෙදනවා. එක්ක මෙතන කෙනා බෙදනවා. දැන් මේකේ 20 දෙක තුනම 10යි. 10 වරක් 7 වර්ග සෙන්ටිමීටර් 70යි. 20 දෙකට බෙදුනහම 10යි. 10 වරක් 7 වර්ග සෙන්ටිමීටර් 70යි. ඊළඟ ගාන. ඔල 6 දිගනගෙන තියෙනවා ට්‍රපීසියම මේ හැඩයටත් එනවනේ. මේකත් ට්‍රපීසියම. හරි. මේකත් ට්‍රපීසියමක් ඈ. හරිනේ. අපි බලමු දෙන්න. හරි සර්. හරි. බලමු චුට්ටක් ඉන්න. හරි. සමාන්තර පාද දෙකේ එකතුව. බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. 21 බෙදීම දෙක ගුණ කිරීම 10යි. 21 දෙකට බෙදෙන්නේ නැහැ. ඒ 10 බෙදෙනවනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙහෙම කපන්න.
උත්තරය වර්ග සෙන්ටිමීටර් 105යි. උත්තරය වර්ග සෙන්ටිමීටර් 105යි. හරි. අපි මේකේ ගණන් 4ක් 5ක් හදමු. 4 ඊළඟ පියවරට යන්නේ. මේක නම් ලේසි. ඊළඟ පියවරේ තමයි චුට්ටක් විතර ට්‍රපීසියම් වැඩ තියෙන්නේ. හරි. එහෙනම් මේ ගණන් ටික අපි ටක් කරලා හදමු.
හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි. සසිනි අපි බලමු දැන් ඈ. ඔයාලා හැමෝම ඉවර නම් අපිට පුළුවන් ගණන් ටික හදන්න. මොකද ඊගාට තොර අනිත් කොටස ඉගෙන ගන්න පුළුවන් අපිට අද. බලමු නේ එහෙනම් අපි. හරි. තාම අභ්‍යාසයට යන්න බෑ අපිට. සමාන්තර පාද දෙකේ එකතුව. බෙදීම 2 ගුණ කිරීම 8 ලම්බුස 8. හරි. 15යි 10යි 25 බෙදීම 2 ගුණ කිරීම 8. මේ බලන්න 25 බෙදෙන්නේ නැතුණාට 8 බෙදිලා 4යි. උත්තරේ 100යි. वर्ग सेंटीमीटर 100. දෙවෙනි එක සමාන්තර පාද දෙකේ එකතුව. බෙදීම 2 ගුණ කිරීම 11. 20 බෙදීම 2 ගුණ කිරීම 11. 10 වරක් 11 කියන්නේ 110යි. තුන්වෙනි ගාන 12 එකතු කිරීම 8 බෙදීම 2 ගුණ කිරීම 9. හරි මම ඒක ඉස්සරහින් හදනවා 20 බෙදීම 2 ගුණ කිරීම 9. මෙයාලා කැපිලා මෙතන 10 එනවනේ 10 වරක් 9 वर्ग सेंटीमीटर 90යි. वर्ग सेंटीमीटर 90යි. ඊට පස්සේ අපි යනවා 4ට. 4 වෙනි ගාන. 4 මේ තියෙන්නේ 12 එකතු කිරීම 6 බෙදීම 2 ගුණ කිරීම ලම්බ උස. 18 බෙදීම 2 ගුණ කිරීම 7 9යි 9 වරක් 7 वर्ग सेंटीमीटर 63යි. वर्ग सेंटीमीटर 63යි. वर्ग सेंटीमीटर 63යි. ඊට පස්සේ අපි යනවා අවසාන ගාන. 5 වෙනි ගානට 11 එකතු කිරීම 8
බෙදීම 2 ගුණ කිරීම 10. 19 බෙදීම 2 ගුණ කිරීම 10. මෙයාලා කැපිලා මෙතෙන්ට 5 එනවා. හරි? 19 වරක් 5 95. 95. හරි. මේ ටිකේ වැඩි ඉක්මනට ඉවර කරගන්න අඩුපාඩු ටික හදාගන්න. ලියන්න ඊළඟට පහත එක් ට්‍රපීසියමේ පහත එක් ට්‍රපීසියමේ පහත එක් ට්‍රපීසියමේ x මගින් දැක්වෙන අගය සොයන්න. x මගින් දැක්වෙන අගය සොයන්න. පහත එක් ට්‍රපීසියමේ x මගින් දැක්වෙන අගය සොයන්න. x මගින් දැක්වෙන අගය සොයන්න. හරි. මේක තමයි හොඳට අපි ඉගෙන ගන්න ඕනේ මේ ට්‍රපීසියම් ගණන්වල. හරි. මොකද සමාන්තරාශ්‍රය ත්‍රිකෝණය වගේ මේක ලීසි නෑ. බලමුකෝ අපි ගණන් හදලා සමහර ඒවා ලීසි. හරි. පළවෙනි ට්‍රපීසියම මේකයි ගන්න. හරි. දැන් මේක x දාලා තියෙන ලම්බ උසටනේ. x දාලා තියෙන ලම්බ උසට. හරි. ඔයාලා බලන්න මේක රූපේ ඇඳගන්න ඉස්සරලා ඇඳලා අපි ට්‍රපීසියමක වර්ගඵලය හොයන ක්‍රමය ලියන්නයි දැන් යන්නේ. හරි. ඔයාලා අඳින ගමන් චුට්ටක් බලා ගන්න. සමාන්තර පාද දෙක 12 එකතු කිරීම 8යි. බෙදීම 2 ගුණ කිරීම ලම්බ උස. ඕක සමානයි 80ට. ඕක තමයි ක්‍රමය. හරි. ඕකයි ක්‍රමය. දැන් 12යි 8යි එකතු වෙනවා කීයද? 20යි. මෙතෙන්ට 21 ආවනම් බෙදෙන්නේ නැහැ. එහෙනම් මම කලින් ගණන් වල පවා ඒකට ක්‍රමයක් කියලා දුන්නා. මෙතෙන්ට 21 ආවනම් බෙදෙන්නේ නැති නිසා ඔයාලා මුලින්ම කරනවා දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. ඊට පස්සේ දෙපැත්තම 21කින් බෙදනවා. හොඳද? ඒව දන්නව ළමයි. මෙතෙන්ට 20 ආපු නිසා එහෙම කරන්න ඕනේ නැහැ. 20 දෙකෙන් බෙදෙනවා. එහෙනම් 10 වරක් x එනවා. 10යි x. 10යි x කියන්නේ 80යි. දෙපැත්තම 10න් බෙදෙනවා අර පාරම තමයි x සමානයි සෙන්ටිමීටර් 8යි. සෙන්ටිමීටර් 8යි. හරිනේ? හදාගන්න බලන්න. ක්‍රමෙ මෙච්චරනේ. සමාන්තර පාද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා ලම්බුසෙන් ගුණ කරා. 12ටයි 20යිනේ. 20 දෙකෙන් බෙදෙනවා 10යි.
තව ගාණක් මම දීලා තිනවා නේ. අපි මේක හදමුකෝ බලන්න. මේක හදුවට පස්සේ අදට අපිට පාඩම ඉවර කරා. ඒකයි ඈ. මම අභ්‍යාසයේ වැඩක් දෙන්නම්. සමාන්තර පාද දෙකේ එකතුව. බෙදීම 2. ගුණ කිරීම ලම්බ උස 190යි. හොඳද? 14යි 5යි 19යි. 14යි 5යි 19යි. 19 බෙදීම 2 ගුණ කිරීම x 190. ඔන්න අර විදිහේ ගානක්. 19 දෙකෙන් බෙදෙන්නේ නැහැ. කලබල වෙන්න එපා. 19 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් අපි කරන්නේ දෙපැත්තම දෙකෙන් ගුණ කරා. මෙයා කරනවා 19යි x සමානයි 190 2. 190 2. හරි. 380යි. ඒක ප්‍රශ්නයක් නෑ. ගුණ නොකර තිබ්බත් ප්‍රශ්නයක් නෑ. දෙපැත්තම 19න් බෙදනවා. දෙපැත්තම 19න් බෙදනවා. x සමානයි 20යි. ඇයි 38යි කියන්නේ 19ව 2යිනේ. එහෙනම් 380යි කියන්නේ 19ව 20යි. හරි. ඔන්න ඒ ටිකෙත් වැඩ ඉවරයි. ඒතර අදට අපේ ඉගෙන ගන්න කොටස් වල වැඩ ඉවරයි. ඔයාලා ගෙදරින් මෙන්න මේ අභ්‍යාස මාලාවේ මම තෝරලා දෙන ගණන් ටික හදන්න ඕන. සර් අපිට 3 කොටස පොත නැහැනේ. මම පොතේ කොපියක් එවන්න. මේ ෆොටෝ එකක් එවන්නම් ඈ. හරි. 23යි 2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන විතරයි හදන්නේ. මම ඒක ෆොටෝ එකක් එවන්නම් ඈ. පළවෙනි ගානයි, දෙවෙනි ගානයි, තුන්වෙනි ගානයි විතරයි හදන්නේ. මම ඒ ගණන් ටික ඔයාලා ගෲප් එකට දාන්නම්. හරි. එහෙනම් අදට අපේ පන්ති ඉවරයි. ආයිබෝවන්. ආයිබෝන් ආයුබෝවන්